සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මේ කාලය තුල අපි සෑහෙන කාලයක් තිස්සේ මම හිතන්නේ දැනට මම හිතන්නේ අවුරුදු දෙකක් පුරාවට අපි සෑමදාම සතියේ දවස් 4ක් මට මතක විදියට 2020 අප්‍රේල් ඉඳලා අපි හැමදාම වගේ ඔබ ඉදිරියේ අපි ඇවිල්ලා අපි කතා බහක් ඇති කරගත්තා දෙවියන් වහන්සේගේ වචනය ගැන බොහෝ කාරණා අපි කතා කළා. අපි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ගැඹුර අපි හොයනවායි වගේම අපි සරල දේ කතා කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ අපිට වර්තමානයේ කතා කරන දේ මොනවද? උන්වහන්සේගේ පණිවිඩය මොකක්ද? මොකද දෙවියන් වහන්සේ නිතර කතා කරන උන්වහන්සේගේ සෙනඟට. යේසුස් වහන්සේ කිව්වා මගේ බැටළුවෝ මගේ හඬ අසති කියලා. එතකොට යේසුස් වහන්සේගේ හඬ උන්වහන්සේගේ සෙනඟ නැත්නම් උන්වහන්සේගේ සබාව අසන්න අවශ්‍යයි. එතකොට අපි ඒ කාරණා ගැන අපි ඔබත් එක්ක බෙදා ගන්නවා දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ. එක එක්කෙනාට විවිධාකාර විදිහට කතා කරනවා. ඉතින් අපිට කතා කරන දේත් එක්ක අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ ගැන බෙදා ගනිමින් කතා බහකට ලක් කරනවා. ඒ දෙවියන් වහන්සේ අපිට කියන දේ අවබෝධ කරගන්න පිණිස. ඉතින් මේ කතා බහ තුළ අපි මෑත කාලේ ඉඳලා මම හිතන්නේ පසුගිය මාස කීපය පුරාවටම වර්තමාන අපි අද කාලේ අපාවට සිදුවෙන දේත් එක්කම දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ ගැන තමයි අපි සාකච්ඡා කරේ. අපි සමහර වෙලාවට අපි අනාගත වාක්‍ය ගැන කතා කළා. සිදුවෙන්න තියෙන දේවල් ගැන අපි කතා කරා. ඒකට සූදානම් වීම ගැන අපි කතා කළා. මේ සියලු දේ තුළ අපේ අවසාන අරමුණ වුණේ මේ අපේ අභිප්‍රාය වුණේ දෙවියන් වහන්සේගේ වචනය නැත්නම් උන්වහන්සේගේ හඬ උන්වහන්සේ අපිට කියන දේ අද කතා කරන දේ ඔබත් එක්ක බෙදා ගන්න එක. ඉතින් අපි ඊයේ දවසේ කතා කරා ධර්මිෂ්ඨකම ගැන. අපිට මොන වගේ ධර්මිෂ්ඨකමක් තියෙන්න ඕනද? නැත්නම් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ධර්මිෂ්ඨකමේ ස්වභාවය මොන වගේ විය යුතුද? නැත්නම් මොන වගේද කියන එක. මොකද අපි ගත්තා යේසුස් වහන්සේ පරිසිවරුන් ගැන ගෝලයන්ට කියපු කතාව. නැත්නම් සෙනගට කියපු කතාව. නුඹලාගේ ධර්මිෂ්ඨකම පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා ඉක්මවා ගිය එකක් නෙමෙයි නම් කිසි කෙනෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒකත් එක්ක අපි කතා කරා කොහොමද මොන වගේ ධර්මිෂ්ඨකමක්ද අප තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට පුළුවන් ධර්මිෂ්ඨකම අපිට ඕන විදිහට අර්ථකථනය කරගන්න. අපිට පුළුවන් අපිට ඕන තරම් ඉගැන්වීම් හදාගන්න. අපිට පුළුවන් අපි යම් කිසි විදිහකට අපිට පුළුවන් දේ මෙච්චරයි කියලා දෙවියන් වහන්සේත් ඒකට කැමති වෙයි කියලා හිතාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න. මොන දේ කළත් අවසානයේදී විනිශ්චයකරු වෙන්නේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ. ඒතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැන පැහැදිලිව උන්වහන්සේගේ වචනය තුලින් අපිට කතා කරලා තියෙනවා. ඉතින් අපි ඒක තමයි ඊයේ කතා කරේ. ඒ වගේම අපි යේසුස් වහන්සේ අපිට දුන්නා වූ ආඥාවන් තිබෙනවා. දෙවියන් වහන්සේ අපිට ආඥාවන් දුන්නා. ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. සියලු ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. ඒ වගේම යමෙක් නුඹට කරන්න ඕන දේ මොන වගේද ඒ දේ අන් අයට කරන්න. අන්න ඒ වගේ උන්වහන්සේ අපිට ආඥාවන් දුන්නා. ඒ වගේම අපිට දුන්න ආඥාවන් තව ශුද්ධ සහභාගීකම ගැන. උන්වහන්සේ එනතුරු ඒ දේ කරන්න. ඒ වගේ බෞතිස්ම කරන්න. මේ වගේ ආඥාවන් අපිට දුන්නා. ඒ ආඥාවන් වල අභිප්‍රාය සහ අරමුණත් අවසානයේදී දෙවියන් වහන්සේගේ ස්වභාවයට අපිව හරවන එක. ඒතර ආඥාවල අරමුණ තමයි ප්‍රේමය වෙන්නේ. හරි. එතකොට යේසුස් වහන්සේ අපිට දුන්න එක ප්‍රධාන ආඥාවක් නැත්නම් අලුත් ආඥාවක් තමයි යොහාන් අපිට ලියනවා ඒ ආඥාව ගැන. යේසුස් වහන්සේ කිව්වා මම නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපාලායයි අලුත් ආඥාවක් මම දෙමි කියලා. එතකොට ඒක තමයි මම හිතන්නේ ගෝලයන් ගොඩාක් emphasize නැත්නම් ගොඩාක් ගෝලයන් ඒක තමයි ප්‍රධාන කොට සලකපු ආඥාව යේසුස් වහන්සේ දුන්න ආඥාවලින්.
ඉතින් අපි දකිනවා ඒක නිසාම මුල් ස්වභාව තුළ ඒ ප්‍රේමය සැබෑ වූ ප්‍රේමය වරද කරනකොට හුරතල් කරන ව්‍යාජ ප්‍රේමය නෙමෙයි. වරද කරනකොට නොදැක්කා වගේ ඉඳලා වෙන දේවල් ගැන කතා කරන එක ඒ ප්‍රේමය නෙමෙයි. ඒක ව්‍යාජ ප්‍රේමය. සැබෑ ප්‍රේමය තමාගේ සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ සමග සම්බන්ධකම ඇතුව උන්වහන්සේගේ සදාකාලික ජීවනයට ඇතුල් වෙන පිණිස ඒ අයව ධෛර්යමත් කරමින් ශක්තිමත් කරමින් ඒ අයගේ සියලු කාරණාවලදී උපකාර කරමින් ඒ අයත් එක්ක ඒ අයට ආදරය කිරීම. හරියට යේසුස් වහන්සේ ආදරය කළා වගේ. එතකොට මේ ආඥාව යේසුස් වහන්සේ අපිට දුන්නා දීලා කිව්වා නුඹලා එසේ කරනකොට ලෝකයා දැනගන්ට යනවා නුඹලා මාගේ ගෝලයන් බව. දැන් ධර්මිෂ්ඨකම අප තුල ඇති කරගන්නකොට නැත්නම් ධර්මිෂ්ඨකම අප තුල ඇති වෙනකොට අපේ අතුලාන්තයේ යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම නැත්නම් යේසුස් වහන්සේගේ ස්වභාවය අප තුල ඇති වෙනකොට ඇති කරගන්න අපි ක්‍රියා කරනකොට අපි ක්‍රියා කරනවා කියන්නේ අර මම ඊයේ කියපු දේ තමයි මම අදහස් කරන්නේ ක්‍රියා කරනවා කිව්වහම අදහස් කරන්නේ ඒක අහලා අවබෝධ කරගෙන යම්කිසි ඉගැන්වීමක් අපිට දුන්නා නම් ඒ ඉගැන්වීමට අපි කීකරුව යටහත්ව ඒක අපි ක්‍රියාත්මක වෙනවා. නැත්නම් කියන දේ අපි කරනවා. අන්න ඒ ක්‍රියාවන් අපි කරනකොට මොකද වෙන්නේ? අප තුල ධර්මිෂ්ඨකම ඇති වෙනවා. හැබැයි ක්‍රියාව ලෝකයා දකිනවා. right. දැන් ඒක තමයි යේසුස් වහන්සේ අදහස් කළේ. දැන් ඒ ක්‍රියාව ලෝකයා දකිනකොට මම ලෝකයා කියලා කිව්වේ ලෝකේ ඉන්න අපේ හිතවත් අය. නැත්නම් අපිට හිතවත් අපේ නෑදෑයෝ අපේ සමහරට පවුල් වල අය වෙන්න පුළුවන්. අපි රැකියාව කරන ස්ථානවල ඉන්න අය වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ විවිධාකාර අය අපාවට සිටින අය. අන්න ඒ අය අපේ ජීවිතයේ තියෙන ස්වභාවය දැකලා ඒක දැකලා කියන්නේ එකපාරක් දැකලා නෙමෙයි. ඒක නිරන්තරයෙන් ඒක අපේ ස්වභාවයක් ලෙස අපේ චරිතාංගයක් ලෙස අපේ චරිත ගුණයක් ලෙස ඒ අය දකින්න ගත්තාම නිතරම ඒ අයට මං හිතන්නේ සුද්ධාත්මයන් වහන්සේ පොළඹවනවා ඒ ගැන කතා කරන්නවත් එක්ක ඇවිල්ලා. ඒ ගැනවත් එක්ක නැත්නම් ඔයාට යම්කිසි ආකර්ෂණයක් දෙවියන් වහන්සේ ඒ අයට දෙනවා. එතකොට ඒ අය සමහර වෙලාවට ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාගේ ළඟ ඉන්න අය ඔයාගේ ආලෝකය දැක්කහම ඔයා තුලින් ඒ ආලෝකය විහිදෙනකොට ඒ අයගේ අන්ධකාරයේ තිබෙන දේ ඒ අය දකින්ට යනවා. ඒක නිසාම සමහර වෙලාවට ඒ අය ඒ දකින දේ නැත්නම් තමන්ගේ ජීවිතේ ඔයාගේ ආලෝකය නිසා ඒ අයගේ ජීවිතේ දකින අන්ධකාරය ගැන සංගවාගෙන ලැජ්ජා වෙලා ඔයාට ප්‍රහාරය එල්ල කරන්නත් පුළුවන්. හරි. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ඒකෙන් අදහස් කරන දේ තමයි ඒ ඔයාට පහර ගහන්නේ කිසි හේතුවක් නැතුව ඔයාගේ ආලෝකයෙන් එයාගේ අන්ධකාරය එයා දැක්ක නිසා. ඒක හැබැයි කියන්නේ නැහැ මොකද අහංකාරකම නිසා. ඒක Tamanට තව කෙනෙකුට පහත් වෙන විශේෂයෙන් ඔයාට පහත් යටත් වෙන්න ඔයාගෙන් යමක් එයාට දැනුණා කියලා පිළිගන්න අකමැති වෙනකොට තමයි මේ ප්‍රහාරය නැත්නම් මේ පීඩාව එල්ල කරන්නේ. අන්න ඒ වෙලාවට යේසුස් වහන්සේ අපිට කියනවා ඉවසන්න කියලා. හරි? ඒ වෙලාවට ඉවසන්න. කෙඳිරි ගන්න එපා. අයියෝ මට මෙහෙම පීඩාව තියෙනවා. අය මෙහෙම තියෙනවා. මොකද ඒ වගේ පීඩාව නැත්නම් ඒ වගේ ප්‍රතිචාර දක්වන්නේ ගොඩක් වෙලාවට ඔයාට කිට්ටුවම ඉන්න අය. පවුලේ අය. එතකොට එහෙම වුණාම තමයි ඔය වගේ ප්‍රතිචාර අපිට ලැබෙන්නේ. ඒතර ඒ වෙලාවට කම්ප්ලේන් කරන්න එපා. කෙඳිරි ගන්න එපා. ඒ ගැන ප්‍රීති වෙන්න. මොකද ඔයා ආලෝකය වෙලා නිසා තමයි ඒ අය ඒ විදිහට ඔයාට ප්‍රතිචාර දක්වන්නේ. මොකද ඔයාගේ ආලෝකයෙන් එයාගේ අන්ධකාරයේ තියෙන දේ එයාට එළිදරව් වෙලා. ඒක තමයි එයා අන්වීසි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ කාරණා සිදු වෙනවා. ඒ වගේ වෙලාවට අර කෙඳිරි ගාලා ඔයත් ඒ අය වගේ වෙන්න එපා. හරි. ඒ වෙලාවට ආලෝකයේ තව විහිදෙන පිණිස ප්‍රීතියෙන් සිටින්න. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ නුඹලාට පීඩා කරන නුඹලාගේ ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින. මොකද උන්වහන්සේ කිව්වා ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින්නෝ ආශිර්වාද ලද්දෝය කියලා. හරි. එතකොට ඔයාගේ
යහපත් ක්‍රියාව නිසා ධර්මිෂ්ඨකම නිසා ඔයා පීඩා විඳිනවා නම් ඔයාට පීඩා වෙන්නේ ඔයාගේ ධර්මිෂ්ඨකම නිසා නම් එහෙනම් ප්‍රීති වෙන්න කියලා උන්වහන්සේ කිව්වා. ඒ නිසා ධර්මිෂ්ඨකම යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි ඇති කරගන්න අපි ක්‍රියා කරනකොට අමතක කරන්න එපා අපිට පීඩා වෙනවා. සියලු දෙනාට පීඩා වෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේ බයිබලයේ අපිට කියනවා. එතකොට දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා. එතකොට අපි ඒ පීඩාව නැත්නම් අපි ඒ ස්වභාවය නැත්නම් අපිට වටා පිටාවෙන් එන පීඩාව නිසා අපේ ධර්මිෂ්ඨකම අපි නැති කරගන්න බෑ. හරි? අපිට ඒක අඩු කරගන්න බෑ. අපිට ඒක අහිමි කරගන්න බෑ. මොකද අපි අහිමි වෙනවා අපි කෙඳිරි ගන්න ගත්තොත්. ඒ පීඩාව ගැන. හරි? අමතක කරන්න එපා ධර්මිෂ්ඨකම නිසා විඳින පීඩා ගැනයි මම මේ කතා කරන්නේ. හරි? ඔයාගේ ධර්මිෂ්ඨකම නිසා, ඔයාගේ ආලෝකය නිසා, ඔයා තුලින් විහිදෙන ආලෝකය නිසා මිනිස්සයා වාට පීඩා කරන්න ගන්නවා. මොකද ඒකට හේතුව ආලෝකය අන්ධකාරයේ තියෙන දේ එලි කරන නිසා. හරි? පැහැදිලි? එතකොට අපි මේ කාරණාවල් දැනගෙන අපි ඉදිරියට යනකොට හරි අපිට දැනෙනවා අපිට දැනෙනවා කියන්නේ අපිට සමහර වෙලාවට වෙහෙසකට පත්වීමක් වගේ සිදු වෙන්න පුළුවන්. හරි. අපි වෙහෙසට පත්වීමක් සිදු වෙන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඔබට කතා කරලා කියන්න යන අද දවසේ අපිට වෙහෙසට පත්වෙන අවස්ථාවේදී මම කතා කරන්නේ ශාරීරික වෙහෙසක් ගැන නෙමෙයි. හරි. මම කතා කරන්නේ මානසිකව අපිට වෙහෙස දැනෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු නිසා. අපි මිනිස්සු. අපිට තාම අපි මේ අපි ස්වර්ගීක ශරීරයක් අරගෙන නැහැ. යේසුස් වහන්සේත් මේ පොළවේ ඉඳද්දී සේවය කරන වෙලාවට නැත්නම් මේ මිනිස්සු කරන කාලේ නැත්නම් ඒ කරන කාලේ උන්වහන්සේට වෙහෙස දැනුණා. උන්වහන්සේ නිදාගත්තා. දවල් වෙලාවේ නිදාගත්තා. බෝට්ටු යනකොට නිදාගත්තා. එහෙම වුණේ වෙහෙසටපත් වෙලා තියෙන නිසා. ඒ වගේ අපිට ශාරීරික වෙහෙස දැනෙන්න පුළුවන්. ඒක ගැන මම මේ කතා කරන්නේ. මානසික වෙහෙස ඇවිල්ලා අපිට අධෛර්ය වෙන්න බොහෝ දුරට අපිට ඉඩ තියෙනවා. බොහෝ කාරණා සිදු වෙන්න පුළුවන්. මොකද මේ ධර්මිෂ්ඨකම තුල යන ගමනේදී අපි ධර්මිෂ්ඨකම ඇති කරගෙන අපි ඒ ධර්මිෂ්ඨකම ක්‍රියා කරන්න නැත්නම් ඒ තුල ක්‍රියා කරන්න යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල අපි යන ගමනේදී අපිට වටා පිටාවෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මානසිකත්වයක් තියෙනවා ලෝකයේ අයගේ. මානසිකත්වයක් තියෙනවා. අපි යහපත කරනවා නම් අපි කාටවත් කරදරයක් නැතුව ඉන්නවා නම් නැත්නම් අපි යහපත නම් කරන්නේ මිනිස්සු අපිට හොඳ කියන්න ඕනේ. මිනිස්සුන්ගෙන් අපිට ගෞරවය ලැබෙන්න ඕනේ කියන මානසිකත්වයක් තියෙනවා. එහෙම හිතන්නේ නැතුව ඇති කවුරුත් ගොඩක් වෙලාවට. නමුත් ඒක මානසිකත්වය, මයින්ඩ්සෙට් එකක්. හරි? ඒ මානසිකත්වයක් තියෙනවා ඒ වගේ. එතකොට ඒ මානසිකත්වය අපිට තියෙන්න බෑ. අපිට තියෙන්න බෑ අපි ධර්මිෂ්ඨකම තුල යනකොට අපි සුද්ධව සිටින වෙලාවේදී අපි ඒ සුද්ධකම තුල සම්පූර්ණත්වයට යනකොට මිනිස්සු අපිට වැඩිම කොටිම කියනවා නම් සබාවේ අයගෙන් පවා අපිට යහපත බලාපොරොත්තු වෙන්න බෑ. හරි. එහෙම කරනවා ඒක වැරදි. එහෙනම් අපි ධර්මිෂ්ඨකමක් නෙමෙයි එතන තියෙන්නේ. සැබෑ වූ ධර්මිෂ්ඨකම තුල අපි යනකොට ඇත්තටම අපිට හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ වෙලාවට සමහර විට අපි අධෛර්ය වෙන්න පුළුවන්. හරි. කලකිරෙන්න පුළුවන්. එපා වෙන්න පුළුවන්. හරි. එපා වෙන්න පුළුවන්. ඒ වෙලාවට මොකද ඔබ කළ යුත්තේ? මම කරන්න ඕනේ මොකද්ද? මම අද කතා කරන්න ආවේ යන්නේ ඒ ගැන. මම අද ගොඩක් බයිබල් පද කියවන්න යන්නේ නැහැ. මම අද ගොඩාක් බයිබලෙන් අරගෙන අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිබල් අපි කියවන්න යනවා. නමුත් මම කතා කරන්නේ මේ වගේ අධ්‍යයනයක් නෙමෙයි මම අද කරන්න යන්නේ. මට දෙවියන් වහන්සේ අද මම උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා අහනකොට මොකද ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනගට ඔබ වහන්සේට කතා කරන්න තියෙන්නේ. දෙවියන් වහන්සේ මට පෙන්නපු දේ තමයි මේක. ගොඩක් වෙහෙසටපත් වෙච්ච අය ඉන්නවා. මම කතා කරන්නේ මානසිකව. ඒ වෙහෙසටපත් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට වෙහෙසටපත් වෙලා තියෙන්නේ හොඳ කරලා, යහපත කරලා.
අපි මිනිස්සුන්ට යහපත කරනවා. අපි මිනිස්සුන්ට යහපත් දේ උගන්වනවා. අපි මිනිස්සුන්ට යහපත ප්‍රාර්ථනා කරනවා. අපිට යහපත අපි නිතර හොයනවා. ඒගේ යහපත ගැන. අපිට ඕනේ සමහර වෙලාවට මිනිස්සුන්ට උදව් කරන්න. අපි කිසි කෙනෙකුට හානියක් කරන්න අවශ්‍ය නැහැ. අපිට ඕනේ මිනිස්සුන්ට හොඳ කරන්න. මොකද ඒගොල්ලන්ට හොඳ කරනවා කියලා කියන්නේ ඒගොල්ලන්ව ගිනි බිලට යන එකට අපි කැමති නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි දෙවියන් වහන්සේගේ වචනය තුල ඒව ගොඩනගන්න උත්සාහ. මම කතා කරන දේ මම කරන දෙයක් ගැන නෙමෙයි. මම කතා කරන්නේ අපි සමහර වෙලාවට අපි ඔක්කොම ඔබ අහන ඔබ ඇතුළුව අපි ඔක්කොම එහෙම ආකල්පකින් අපි ක්‍රියා කරනකොට අපිට ගොඩාක් ඒ අයගෙන්ම එන ප්‍රතිචාරය සමහර වෙලාවට යහපත් නැහැ. අපි ඒ අයට යහපත හිතුවත් අපි ඒ අය ගැන යහපත වෙන්නම ක්‍රියා කළත් අපි හැමෝටම උපකාර කරමින් ඒ අයට ආදරය කළත් අපිට ඒ අයගෙන්ම සමහර වෙලාවට මම වචන පරිස්සමෙන් පාවිච්චි කරන්නේ සමහර වෙලාවට එන ප්‍රතිචාරය යහපත් නැහැ. ඇත්තම කිව්වොත් සමහර වෙලාවට ඒ ප්‍රතිචාරය අපිව අධෛර්ය කරනවා. අපිව එපා කරන අවස්ථාවල් ඇවිල්ලා තියෙනවා. මගේ ජීවිතේ එක වෙලා තියෙනවා. මම ඉගෙනගත්ත කාරණාවක් තියෙනවා. මේ දේ තුල ස්වාමින් වහන්සේ මට කතා කරපු දෙයක්. ඒක තමයි උන්වහන්සේ මට අද බෙදා ගන්න කියලා කිව්වත් එක. මම අද හදවතින් වත් එක්ක කතා කරන්න යන්නේ. ඔබ යහපත කරනකොට ඔබ අනිත් අයට හොඳ කරනකොට ඒ අය ගැන ඔබගේ සිතේ තියෙන්නේ යහපත් හැඟීම විතරක් නම් හැබැයි ඒ අයගේ ප්‍රතිචාරය ඔයාගෙන යහපත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට පෙන්වුවා ජෙරමියා පොතෙන් කතා කරලා දෙවියන්වහන්සේ කිව්වා ජෙරමියා හරහා කතා කරලා කියනවා නුඹ ගැන මගේ තිබෙන යෝජනා නුඹ දන්නේ නැහැ. ඒ යෝජනා නුඹට යහපත කරන්න පිණිස මිස අයහපත කරන්න නොවේ. ඒවා නුඹලාට සඵලත්ව නැත්නම් සාර්ථකත්වයේ ගෙන දෙන දේ මිස සමාදානය ගෙන දෙන දේ මිස විනාශය ගෙන දෙන දේ නෙමෙයි. ඒතර දෙවියන් වහන්සේගේ යෝජනා හැම වෙලාවෙම උන්වහන්සේගේ සෙනගට තියෙන්නේ යහපත. හැබැයි සෙනගගේ ප්‍රතිචාරය හැම වෙලාවෙම යහපත් නෑ දෙවියන් වහන්සේ කෙරෙහි. යහපත් නෑ. අපි ඊශ්‍රායල් සෙනගගේ ඉඳලා දෙවියන් වහන්සේ හැම වෙලාවෙම සෙනගගේ යහපත තමයි හොයන්නේ. මිනිසුන්ට යහපත කරන්න. මොකද සතුරා ඉන්නේ හොරකම් කරන්න, මිනි මරන්න, විනාශ කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ජීවනය දෙන ජීවනය අධික ලෙස දෙන්න. එතකොට ඒ ජීවනය අධික ලෙස දෙන්න ආපු යේසුස් වහන්සේව මරලා දැම්මා. හරි ඒක උන්වහන්සේගේ සලස්ම හරි. නමුත් මිනිස්සු සලස්ම නිසා නෙමෙයි යේසුස් වහන්සේ මැරුවේ. මිනිස්සුන්ගේ තියෙන ක්‍රූරකම නිසා. එතකොට ඒ යහපත කරන්න ඉදිරිපත් වෙච්ච කෙනාගේ යහපත දැකලා ඒ යහපත ගැන ප්‍රතිචාර දක්වනව වෙනුවට ඒ අය කරේ ඇයට විනාශය ගේන්න. යේසුස් වහන්සේට එක අවස්ථාවකදී ගල් ගහන්න හදනකොට පරිසිවරු යේසුස් වහන්සේ ආන මම කරපු මොන හොඳ ක්‍රියාව නිසාද උඹලා මට ගල් ගහන්නේ කියලා. යේසුස් වහන්සේ මම මේ සුව කරලා ඒ වගේ දේවල් කරලා ගොඩාක් දේවල් කරලා මිනිසුන්ට යහපත කරලා ඉන්න වෙලාවක ගල් ගහන්න යනවා. ඒතර යේසුස් වහන්සේ අහනවා මම කරපු මොන යහපත් ක්‍රියාව නිසාද උඹලා මට ගල් ගහන්න යන්නේ? ඒතර ඒ අය කියනවා නෑ ඔයා කරපු යහපත් ක්‍රියා නිසා නෙමෙයි මේක පැත්තකින් තියන්න. ඔයා මේ කරපු මේ දේ නිසා. ඒතර අර කරපු යහපත් ක්‍රියා කොහොම ඉවරයි එක වැරද්දකට. ඒක චුට්ටි මිස්ටේක්. ඒක මිස්ටේක් කියන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගෙන් මිස්ටේක් වුණේ නෑ. මම උදාහරණයක් ගන්නෙ. ඔයාගේ අතින් චුට්ටි මිස්ටේක් එකක් වුණොත් අර කරපු ඔක්කොම යහපත ඉවරයි. දැන් යේසුස් වහන්සේ ඔක්කොම යහපත කරා නමුත් ඒගොල්ලෝ එකඟ නොවිච්ච එක දෙයක් කළා. ඒගොල්ලෝ එකඟ නොවිච්ච. හැබැයි ඒක වරද්දක් නෙමෙයි. හරි. එතකොට යේසුස් වහන්සේ ඇත්තටම දෙවියන් වහන්සේ හා සමානයි. නිසා දෙවියන් වහන්සේ හා සමාන තත්වයකට යේසුස් වහන්සේ කතා කරපු නිසා ඒ අය ගල් ගහන්න යනවා. හැබැයි කරපු යහපත ඔක්කොම ඉවරයි. හරි. ඒ වගේ තමයි අපිට. අපි කොච්චර යහපත හිතුවත් අන් අයගේ යහපත කරන්න අපි කොච්චර පෙළඹුණත් එක චුට්ටි දෙයක් ඒගොල්ලෝ එකඟ වුණේ නැත්නම් අපිත් එක්ක අපෙන් වැරද්දක් වෙන්න ඕනෙත් නැහැ. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. මොකද අපි යේසුස් වහන්සේ වගේ නෙමෙයි. අපි අතින් මිස්ටේක්ස් වෙන්න පුළුවන්. නමුත් එහෙම මිස්ටේක් එකක් වෙන්න ඕනෙමත් නැහැ. ඒගොල්ලෝ එකඟ නොවන දෙයක් අපේ අතින් සිදු වුණොත් එහෙම අර කරපු ඔක්කොම ටික ඉවරයි.
එක ක්ෂණයකින් ඉවරයි. ඊට පස්සේ ගල් ගහන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ නිසා බලාපොරොත්තු වෙන්න නරකයි. ඒතර ඒ වගේ වෙලාවට අධෛර්ය වෙනවා නම් මොකද්ද ඔයා කරන්න ඕනේ? මොකද්ද අපි කළ යුත්තේ? අපි කලකිරීමක් නැත්නම් අපිට අධෛර්ය වෙලා අපි තනි වෙලා ඉන්නව නම් මම දන්නවා ගොඩාක් අය අපිට කතා කරනවා ක්‍රිස්තියානි අය ගොඩාක් හිතනවා ඒ අය තුවාල වෙලා තමන්ගේ තියෙන අහංකාරකම නිසා තුවාල වෙලා නම් ඒකට කරන්න දෙයක් නැහැ. අකීකරුකම නිසා තුවාල වෙලා නම් ඒකටත් කරන්න දෙයක්වත් නැහැ. නමුත් ධර්මිෂ්ඨකම නිසා තුවාල වෙලා ඉන්නේ. ඔයා යහපත කරන්න ගියා යහපත කරන්න අදහස් කරා. නමුත් ඔයාට ලැබුණේ තුවාලය. පීඩාව, හිරිහැරය. හරි. සාපය. එහෙම අය ගොඩාක් අපිට කතා කරනවා. ගොඩාක් අපිට කතා කරනවා. ඒ අය කියන්නේ අපි ආපහු සභාවකට යන්නේ නැහැ. අපි ගෙදරට වෙලා ඉන්නවා. අපි ගෙදරට වෙලා දෙවියන් වහන්සේව තනියෙන් අපි අදහනවා. දැන් මම ඒක හරි කියලා කියන්නේ නැහැ. ඒක නෙමෙයි දෙවියන් වහන්සේ හදපු ක්‍රමය. නමුත් මම එයාට දොස් කියන්නෙත් නැහැ. ඇයි දන්නවද? එච්චරට කලකිරෙන දේවල් සිදු වෙලා තියෙන නිසා. හරි. ඒතර ඒ වගේ ගොඩක් තනි වෙලා ඉන්න අය අද ඉන්නවා. අතරමං වෙලා ඉන්න අය. මුළු කිතුණු සමාජයේ පුරාවට නැත්තම් ඒ අය දෙවියන් වහන්සේට ආදරෙයි. නමුත් තනි වෙලා මිනිස්යන්ගේ තුවාල නිසා, මිනිස්යන්ගේ ක්‍රියාවන් නිසා. අනේ ඒ අයට දෙවියන් වහන්සේ කතා කරලා කියන දේ. උන්වහන්සේ අපිට කියන්නේ සම්පූර්ණ ආදරය උන්වහන්සේට දෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේ මුලින් ඉඳලාම කිව්වේ මෝසස්ගේ විවස්ථාව තුළ. හරි. මෝසස්ගේ විවස්ථාව තුළ ඉඳලා යේසුස් වහන්සේ දක්වා අපි දකිනවා යොහාන් පොතේ 1 අපි චුට්ටක් බයිබල් පදයක් කියවමු. මම ඒක කියවලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. යොහාන් 1 16 අපි පොඩ්ඩක් කියවමු. හරි. 16 17 යොහාන් 1:16 යොහාන් 1:16 කියනවා මෙහෙම හොඳයි ස්ක්‍රීන් එකේ දාන්න බැරිද ඒක? හරි. යොහාන් 1:16 කුමක් හේඳ උන්වහන්සේගේ පූර්ණ කමින් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව and of his fullness we have all received and grace for grace. Hari. මෙහෙමද and of his fullness we have all received. උන්වහන්සේගේ සම්පූර්ණත්වය අපිට ලැබිලා තියෙනවා. හරිද? කුමක් හේඳ උන්වහන්සේගේ සම්පූර්ණකම අපි සියල්ලන්ටම ලැබුණා. We have all received. And grace for grace. ඒ අනුග්‍රහයට අනුග්‍රහයත් අපිට ලැබුවා. අපි ලැබුවා. හරි? ඒ කියන්නේ උන්වහන්සේගේ සම්පූර්ණත්වය අපි ලැබුවා. ඒ වගේම අනුග්‍රහයට අපි අනුග්‍රහයත් ලැබුවා. හොඳයි. මම ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක වෙන මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි අද දවසේ. ඊට පස්සේ අපිට කතා කරලා කියනවා ඊළඟ පදයේ මෙන්න මේක. ඊළඟ පදයේ අපිට කතා කරලා කියනවා මක්නිසාද විවස්ථාව මෝසස් කරන කොටගෙන දෙන ලද්දේය අනුග්‍රහයද සත්‍යයද පැමුණුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. මක්නිසාද විවස්ථාව මෝසස් කරන කොටගෙන දුන්නා. දැන් විවස්ථාව ආවේ මෝසස්ගෙන් අපි දන්නවා ඒක. අනුග්‍රහය සහ සත්‍ය දුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට මෝසස්ගේ ඉඳලා ඒ විවස්ථාවේ ඉඳලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දක්වා දැන් මම මේක ගත්තේ යොහාන් ඒක සංසන්දනයක නැත්නම් ඒකේ ප්‍රෝග්‍රස් එක පෙන්වනවා. සංසන්දනය නෙමෙයි ප්‍රෝග්‍රස් එක පෙන්වනවා. හරි? ව්‍යාප්තිය පෙන්වනවා. ඒ කියන්නේ මෝසස්ගෙන් විවස්ථාව දුන්නා. නමුත් අනුග්‍රහය සහ සත්‍ය ආවේ යේසුස් වහන්සේගෙන් කියලා. එතකොට මෝසස්ගේ විවස්ථාව තුල දුන්න ප්‍රධාන ආඥාවන් ගොඩක් දුන්නා. විවස්ථාව තුල ආඥාවන් ගොඩක් තියෙනවා. එක
කෙනෙක් ඇවිල්ලා අහනවා යේසුස් වහන්සේගෙන් උතුම්ම ආඥාව මොකක්ද කියලා. ඒතර යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹේ මුළු සිතිනුත්, නුඹේ මුළු බුද්ධියනුත්, නුඹේ මුළු ශක්තියනුත් දෙවියන් වහන්සේට ආදරය කරන්න. දැන් ඒක තමයි ප්‍රධාන ආඥාව. ඒක තමයි ප්‍රධාන සහ වැදගත්ම සහ නම්බර 1 ආඥාව. නැත්නම් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද? ආදරය. දැන් මේ කතා කරන ආදරය තමයි ෆිලියෝ ආදරය. හරි? එතකොට අපිට දෙන්න තියෙන්නේ ආදරය. මුළු ආදරය. ඔයාගේ සිතින් එන මුළු ආදරය, ඔයාගේ හදවතින් එන මුළු ආදරය, ඔයාගේ මනසින් එන මුළු ආදරය, ඔයාගේ මුළු ශක්තිය යොදලා දෙවියන් වහන්සේට දෙන්න. මම ඔයාලට කියන්නම් අපි අධෛර්ය වෙලා ඉන්න වෙලාවක, අපිට පීඩා වෙලා ඉන්න වෙලාවක, අපිට මිනිස්සුන්ට ආදරය කරන්න බැරුව ඉන්න වෙලාවක. මොකද අපි දන්නවා තුවාල වුණාම අතුලාන්තයේ තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලේ තියෙන කෙනා තමයි වේදනාව දන්නේ. ඉතින් ඒක නිසා ඒ තුවාලේ තියෙනවා නම් එයාට ආදරය කරන්න බෑ. මිනිස්සුන්ට ආදරය කරන්න බෑ. හරි. එයාට හරි අමාරුයි ඒ කරන්න. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඒක පුළුවන් අපිට කරන්න. මොකද අපි වෙනුවෙන් මැරෙන්න තරම් අපිට ආදරය කරපු නිසා. උන්වහන්සේ අපිට කලින් ආදරය කරපු නිසා. අපි ආදරය කරන්න කලින් උන්වහන්සේ අපිට ආදරය කරපු නිසා. ඒ නිසා අපිට පුළුවන් ආදරය කරන්න. මොකද එයාගේ ආදරය, උන්වහන්සේගේ ආදරය අපි අත්දැක්කා. ඒ ආදරය අත්දැකපු නිසා අපිට පුළුවන් උන්වහන්සේට ආදරය කරන්න. ඒ නිසා කියනවා මුළු ආදරය මට දෙන්න. උන්වහන්සේට දෙන්න. හරි. ඒතොර ඒ මුළු ආදරය අපේ තියෙන ආදරය. හරි. දෙවියන් වහන්සේට දෙනකොට දෙවියන් වහන්සේගේ ආදරය අපිට දෙනවා. නමුත් ඒ ආදරය තුළ තියෙන විශේෂත්වය මෙන්න මේකයි. යේසුස් වහන්සේ අපිට ආදරය කළේ අපි යහපත් නිසා නෙමෙයි. යේසුස් වහන්සේ අපිට ආදරය කළේ අපි එයාට ආදරය කරපු නිසා නෙමෙයි ඉස්සල්ලා. යේසුස් වහන්සේ අපිට ආදරය කළේ එයාට අපිව නැතුව එයාට වැඩ කරගන්න බැරි නිසා නෙමෙයි. කියන්නේ එයාගේ වාසියකට නෙමෙයි. එයාට යම් කිසි දෙයක් ලබා ගන්න නෙමෙයි. යේසුස් වහන්සේ අපිට ආදරය කරේ අපිට ඇත්තටම ආදරය නිසා. ඔයාගේ ස්වභාවයට ඔයා නිසා ඔයාට ආදරය කළා. එතකොට ඔයාගේ තියෙන හොඳකමකටවත්, ඔයාගේ තියෙන ධර්මිෂ්ඨකමකටවත්, ඔයාගේ තියෙන හොඳ යහපත් ක්‍රියාවකටවත් එහෙම මොකටවත් නෙමෙයි. වෙනසට ආදරේ. හරි. ඒතකොට ඒ ආදරය අපිට දැනුණාම අනිත් අය අපිට කොච්චර පීඩා කළත්, අපිට ඒ අයට ආදරය කරන්න බැරි වුණත් අපිට පුළුවන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඒතකොට ඒ දෙවියන් වහන්සේට ඒ ආදරය දෙන්න කියලා තමයි යේසුස් වහන්සේ අපිට කියන්නේ. හරි. ඒ ආදරය දෙන්න යේසුස් වහන්සේට. දෙවියන් වහන්සේට දෙන්න. ඔයාගේ මුළු සිතින් ආදරය කරන්න. ඔයාගේ මුළු බුද්ධියෙන් ආදරය කරන්න. ඔයාගේ මුළු මනසෙන් ආදරය කරන්න. මුළු ආදරය උන්වහන්සේට දෙන්න. හරි. අන්න එතකොට අර ඒහා සමානව තිබෙන අනිකුත් ආඥාව වන තමාට මේ නසල් වැසියාට ප්‍රේම කරන්න කියන එක. මම හිතනවා තමාට වඩා යේසුස් වහන්සේ අපිට දුන්නා ඒක පොඩ්ඩක් එහාට ගිහිල්ලා උන්වහන්සේ අපිට ආදරය කළා වගේ. අපි එකිනෙකාට ආදරය කිරීම. අන්න ඒක කරන්න අපිට පුළුවන් වෙනවා. අපි දෙවියන් වහන්සේට ආදරය කරනවා නම්. එතකොට අධෛර්ය වෙලා ඉන්න ඔබ ධෛර්යමත් වෙන පිණිස ඔබ සමහර වෙලාවට තනි වෙලා දෙවියන් වහන්සේ තුල යහපත ධර්මිෂ්ඨකම ඇතුව ජීවත් වෙන පිණිස අන්න අයත් එක්ක මේ ජර්නි එක යන තමයි ගමන යන්න ගිහිල්ලා ඔබ තුවාල වෙලා ඔබ දැන් ඈත් වෙලා ඉන්නවා නම් සෙනගගෙන්
දෙවියන් වහන්සේ වාට කියන්නේ වාගේ මුළු ආදරය උන්වහන්සේට දෙන්න. උන්වහන්සේට දෙන්න. ඒ උන්වහන්සේට වාගේ මුළු ආදරය දෙනකොට මොකක්ද නේද වෙන්නේ? ඔයයි දෙවියන් වහන්සේ අතර සම්බන්ධකමක් ඇති වෙනවා. ඒ සම්බන්ධකම මම දන්නවා ගොඩක් අයකට දැන් තියෙනවා. වතුවාල වෙලා හිටියත් ඒ සම්බන්ධකම තියෙනවා. උන්වහන්සේ කියන්නේ සම්බන්ධකම උච්ච ස්ථානයකට ගේන්න. උසස් තැනකට ගේන්න. ඊළඟ තලයට අරන් යන්න. ඊළඟ ලෙවල් එකට ඒ ආදරය අරන් යන්න. දෙවියන් වහන්සේගේ යෝගයේ අතර තියෙන ආදර සම්බන්ධකම. ප්‍රේම සම්බන්ධකම. දෙවියන් වහන්සේත් එක්ක යේසුස් වහන්සේත් එක්ක වාගේ තියෙන ප්‍රේම සම්බන්ධය ඊළඟ තලයට අරන් යන්න ඔයා. හරි. වා මුළු සිතින් ආදරය කරන්න. හරියට මම වඩ කියනම් පිස්සු හැදිලා වගේ ආදරය කරන්න. මේ ලෝකේ කියන්නේ ඒකනේ. ආදරෙන් පිස්සු වැටෙන්න. හරි. යේසුස් වහන්සේට තියෙන ආදරය. අන්න ඒ වගේ තත්වයකට අන්න ඒ වගේ ස්වභාවයකට අපි ඇතුල් වුණාම ඔයාට මොකද නේද වෙන්නේ? ඔයා තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇති වෙන්න ගන්නවා. මොකද ඔයා ආශ්‍රය කරන්නේ, ආදරය කරන්නේ. ඔයා නිතර කතා කරන්නේ යාට නිසා. ඔය දන්නවද සමාජයේ තියෙන මේක ආගම් සීමාවකින් තොරව තියෙන සම්ප්‍රදායික එහෙම නැත්නම් අවබෝධයක්. හරි. ඒ තමයි යමෙක් කුඩා කල ඉඳලා යම්කිසි කෙනෙක් කුඩා කල ඉඳලා ගොඩනැගෙන පරිසරය තුල නැත්නම් ඒ ආශ්‍රය කරන අය තුල තියෙන ගති ලක්ෂණ නැත්නම් මේ ඔයාගේ එන්වයරන්මන්ට් එකේ ස්වභාවය, ඔයාගේ වටා පිටාවේ ස්වභාවය ඔයාගේ චරිතයට ආදේශ වෙනවා කියලා. හරි. ඔයා ආදරය කරන කෙනාගේ ස්වභාවය, ඔයා නිතර ආශ්‍රය කරන, නිතර කතා කරන අයගේ ස්වභාවය ඔයා තුළට ඇතුල් වෙනවා. නැත්නම් ඔයා තුළ ඇති වෙනවා කියලා. ඒක සාමාන්‍ය මතයක්. ඒතර ඔයා දෙවියන් වහන්සේව ආශ්‍රය කරන්න ගත්තාම වැඩිපුර ඔයාගේ ජීවිතේ ඔයා කතා කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක නා. හරි. ඔයා නිතර ගනුදෙනු කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක නා. අන්න එතකොට මොකද වෙන්නේ? ඔයා තුළ ඇති වෙනවා දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ආදරය. අන්න එතකොට ඒ ආදරය තුළ තියෙන එක ලක්ෂණයක් තමයි, ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔයාට දැනෙන්න යනවා යේසුස් වහන්සේ ඔයාට ආදරේ වගේම අන් අයටත් ආදරේ. හරි. ඒක නිසා ඒක සෙල්ෆිෂ් ආදරයක් නෙමෙයි. ඒක ඔයාට විතරක් තියාගන්න පුළුවන් ආදරයක් නෙමෙයි. දැන් අපි දන්නවා මේ ලෝකේ ආදරය ගැන අපි කතා කරනකොට ඒ ආදරේ අපි ආසයි අපිට විතරක් තියාගන්න. ඒ තමයි මිනිස්යන්ගේ ආදරය. දෙවියන් වහන්සේගේ ආදරය එහෙම නෙමෙයි. අර කතාවට කියනවානේ බදා ගන්න නොවේ බෙදා ගන්න. හරි. දෙවියන් වහන්සේගේ ආදරය Tamanට විතරක් තියාගන්න නෙමෙයි. බෙදා ගන්න අනිත් අයට. හරි. ඒතර ඒ ආදරය ඔයා තුළ ඇති වෙන්න යනවා. ඒ ආදරය ඔයා තුළ ඇති වෙන්න යනවා. අනිත් අය ගැන. ඔයා කලකිරිලා ඔයා ඈත් වෙලා ඔයා නිකන් අධෛර්ය වෙලා ඉන්නකොට ඔයා දෙවියන් වහන්සේත් එක්ක ලං වෙනකොට ඔයා තුල ඒ ස්වභාවය ඇති වෙන්න ඕනේ. අපිට තියෙනවා බයිබලයේ චරිතයක් ඒ වගේ අවස්ථාවක් ගැන. අපි අද පොඩ්ඩක් ඒක කියවමු. යොහන් පොතේම තමයි ඒක තියෙන්නේ. යොහන් අපි එකනේ කියෙව්වේ. දැන් ඉස්සල්ලා අපි දැන් කියමු යොහන් අන්තිම පරිච්ඡේදය. 21 වෙනි පරිච්ඡේදය. හරි. යොහන් 21 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා පේතෘස් කියන චරිතය. අපි දකිනවා යොහන් ඒ ගැන කතා කරනවා පාවලා දුන්න රාත්‍රියේ මොකද වුනේ, කොහොමද පේතෘස් පස්සෙන් ආවේ, කොහොමද පේතෘස් යේසුස් වහන්සේ අනාගත වාක්‍ය කියලා තිබුණත් පේතෘස් ගැන පේතෘස් මේ අද රාත්‍රියේ කුකුල හඬලන්න ඉස්සලා පාන්දර කුකුල හඬලන්න ඉස්සලා නුඹ අද රාත්‍රියේ මාව 3 වතාවක් පාවලා දෙනවා කිව්වා. අඳුරන්නේ නැහැ කියලා. හරි. එහෙම කියලා තියෙද්දිත් කොහොමද පේතෘස් යේසුස් වහන්සේව 3 වතාවක් පාවලා දුන්නේ? අඳුරන්නේ නැහැ කියලා. ඒක යේසුස් වහන්සේ ඉස්සරහම සිදු වුණා. ඒ වෙලාවේදී අපිට කියනවා
බයිබලයේ කියනවා පේතෘස් ගිහිල්ලා හරි දරුණු ලෙස හැඬුවා කියලා. මොකද එයාට මතක් වුණා යේසුස් වහන්සේ කියපු දේ. එයා නැහැ කියලා කිව්වත්, එයා කවදාවත් කරන්නේ නැහැ කියලා කිව්වත්, එයාගේ අතින් ඒ දේ සිදු වුණා. එතකොට ඒ ගැන එයා කොච්චර දුක් වුණාද කියනවා මේ මහා මිනිස්සයා, මහා පුරුෂයා. ඔයා දන්නවා එයාගේ තිබිච්ච පෞරුෂත්වය මොන වගේද කියලා. පේතෘස් කියන පෞරුෂත්වය හරි හැඩි දැඩි වගේ පෞරුෂත්වයක්. මේ මිනිස්සයා ඉකි ගගහ අඬන්න ගත්තා, වැළපෙන්න ගත්තා ඒ සම්බන්ධව, ඒ ගැන. හරි. එහෙම කරලා මං හිතනවා යේසුස් වහන්සේ කුරුසපත් වුණාට පස්සේ එයා කලකිරුණා ගොඩක්. මොකද ඒගොල්ලන්ගේ මාස්ටර්, ඒගොල්ලන්ගේ ගුරුතුමා මරුණා. හරි. ඒ වෙලාවේදී අපි දකිනවා යොහාන් 21 දී හරි. යොහාන් ඊට පස්සේ යේසුස් වහන්සේ කීප වතාවක් ඔවුන්ට මුණ ගැහුණා, ශරීරාකාරව හම්බ වුණා, කතා කරා. ඒත් පේතෘස් හරියටම නිසියාකාරව සෙටල් වෙලා නැත්නම් ඒක හරියට ඔහුව රෙස්ටෝ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දකිනවා 21 දෙවනි පදය. හරි. මොකද්ද වෙන්නේ? 21:2 සීමොන් පේතෘස්ද, දිදිමුස් නම් තෝමස්ද, ගලිලේ කානා නුවර නතානියෙල්ද, සෙබදිගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ක සිටියෝය. ඊට පස්සේ ඊළඟ පදේ, තුන්වෙනි පදේ. දැන් මෙතන පේතෘස්ගේ කට්ටියම ඉන්නවා. සීමොන් පේතෘස් කතා කර මොකද කිව්වේ? මම යනවා මාළු අල්ලන්න කිව්වා. I'm going fishing. මොකද ඒගොල්ලන්ගේ රස්සාව ඒක. ඒ කියන්නේ පුරුදු රස්සාවට අපි යනවා දැන්. අපිට දැන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. පුරුදු රස්සාවට අපි යනවා. අපේ නායකයා මැරුණා. යානම් ඉතින් අපිට කතා කරා දෙපාරක් විතර ඇවිල්ලා ඉතින් කතා කරා. අපි යන් මාළු අල්ලන්න මං ගිහිල්ලා. මං යනවා මගේ පුරුදු රස්සාවට මාළු අල්ලන්න යනවා. ඒතර අනිත් අය කියනවා අපිත් ඔයත් එක්ක එනවා. ඒගොල්ලෝ මොකද කරේ? මාළු අල්ලන්න ගියා. ගිහිල්ලා එදා රෑ මුකුත් අහුන්නේ නැහැ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ යේසුස් වහන්සේ පාන්දර වෙරළේ ඉන්නවා. ඒ යේසුස් වහන්සේ කියලා අඳුනගත්තේ නැහැ. ඊට පස්සේ යේසුස් වහන්සේ කතා කරලා දකුණු පැත්තට දානවා. එම කියලා මාළු ගොඩක් අහු වෙනවා. අහුවෙච්ච ගමන් පේතෘස් දැනගන්නවා මේ ඉන්නේ යේසුස් වහන්සේ කියලා. ටක් ගාලා පැනලා ඇවිල්ලා ගොඩක් දේවල් සිදු වෙනවා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේත් එක්ක යන කතා බහ තුල යේසුස් වහන්සේ යමක් කරනවා. මම මේ ගැන මම විතර නෙමෙයි ගොඩාක් අය මේ ගැන කතා කරලා. ඔබ මේ ගැන ගොඩාක් අහලා ඇති. නමුත් මම ඔයගලන්ට අද පෙන්වන්න කාරණයක් තියෙනවා මේ කතාව තුළ, මේ සිදුවීම තුළ. මේ කතා බහ ඇතුලේ යේසුස් වහන්සේ එකපාරට සීමොන් පේතෘස් වෙත හැරිලා අහනවා, යෝනාගේ පුත් සීමොන්, නුඹ මට ආදරේද? නුඹ මට අගාපේද? ආදරේද කියලා අහන්නේ. පේතෘස් කතා කරලා කියනවා, ඔව් ස්වාමීනි, මම ඔබ වහන්සේට ෆෙලෙයෝ. මම ඔබ වහන්සේට ආදරේ. දැන් ওই කතාව මම කියලා තිනවා, ගොඩක් වෙලාවට මම අහලා තිනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අගාපේද ෆිලියෝද කියන එක මම කිව්වේ එහෙම තියෙන වචන නිසා මම ඒ ගැන නෙමෙයි මම කතා කරන්න යන්නේ. ඊට පස්සේ යේසුස් වහන්සේ කියපු දේ. ආදරේ නම් මොකක්ද අහන ප්‍රශ්නේ මොකද්ද? සීමොන් ඔබ මට ආදරේද? ඒතර සීමොන් කතා කරලා කියනවා, පේතෘස් කතා කරලා කියනවා, ඔව් ස්වාමීනි මං ආදරේ. එහෙමනම් නුඹ මට ආදරේ නම් මොකද නේද කරන්න කිව්වේ? ඒක තියෙනවා යොහාන් 21 15. යොහාන් 21 15. ඔහු එසේ ස්වාමීනි මම මැදහරින් ඉඳලා ගන්නේ, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීවේ. උන්වහන්සේ මාගේ බැටළුවන් පෝෂණය කරන්නේයි ඔහුට කීවේ. දැන් මම මෙතන බැටළුවන් කිව්වහම මෙතන feed my lambs කියලා තියෙන්නේ. බැටළු පැටියන්ව. හරි? ඒක තමයි තියෙන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි අපි අධ්‍යයනය කරන්නේ ඒ සම්බන්ධව නෙමෙයි. යේසුස් වහන්සේ කියපු කතාව. මාගේ බැටළුවන් පෝෂණය කරන්න. හැබැයි ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? ඔබ මට ආදරේද? ඔයා මට ආදරේද? ඔයා මට ආදරේ නම්
අනිත් අයව පෝෂණය කරන්න. මගේ බැටළුවෝ ඒ අය. මං ඒ අයට ආදරෙයි. මට ඕනේ ඒ අයව බලවත් කරන්න, ශක්තිමත් කරන්න. මට ඕනේ ඒ අයව වර්ධනය කරන්න. ඒ නිසා පේතෘස් ඔයා ගිහිල්ලා එයාව පෝෂණය කරන්න. ඔයා මට ආදරේ නම් ඒක කරන්න. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ. ඊට පස්සේ ආපහු දෙවනි වතාවෙත් අහනවා. පේතෘස්, සීමොන්, ජෝනාගේ පුත් සීමොන්, නුඹ මට ආදරේද? දෙවනි වතාවටත් අපි දකිනවා ඊළඟ පදේ. හරි? සීමොන්, යෝනාගේ පුත්‍ර සීමොන්, නුඹ මට ප්‍රේම කරනවා. මට ආදරේද? එසේ ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කිව්වා. ඔබ වහන්සේ දන්නවා මං ඔයාට ආදරේ කියලා. ඔයා දන්නවා මං ඔයාට ආදරේ කියලා. එතකොට එහෙමනම් උන්වහන්සේ කියනවා එහෙමනම් මගේ බැටළුවන් පාලනය කරන්න. හරි? ඉස්සලා කිව්වා පෝෂණය කරන්න. කුඩා අය පෝෂණය කරන්න. ඊට පස්සේ කියනවා පාලනය කරන්න. හරි? කුඩා අයව පෝෂණය කරන්න. ඒ අය වර්ධනය කරන්න. ඒ අයව පාලනය කරන නැත්නම් රැක බලා ගන්න. පාලනය කරන කියන වචනට වඩා මම ආසයි රැක බලා ගන්න කියන එක. හරි? රැක බලා ගන්න. දෙවනි වතාවටත් අහලා කියන්නේ. තුන්වෙනි වතාවටත් යේසුස් වහන්සේ සීමොන්ගෙන් අහනවා. උන්වහන්සේ තුන්වෙනි වරහුට කතා කොට. යෝනාගේ පුත්‍ර වූ සීමොන්, නුඹ මට ආදරේද? යෝගෙන් ඇසූසේක. තුන්වෙනි වතාවට මේ ප්‍රශ්නේ අහපු නිසා සීමොන්ට පොඩ්ඩක් අප්සෙට් යනවා. පේතෘස් දුක් වුණා. ඒ දුක් වුණේ ඇයි දන්නවද? පේතෘස් හිතුවා මම කියපු දේ මෙයාට ෂුවර් නැද්ද? මං කියපු දේ මං එයාට ආදරේ කියලා දන්නේ නැද්ද? මං යේසුස් මම ඔයාට ස්වාමිනේ ඔයාට ආදරේ කියන එක ඔයාට දන්නේ නැද්ද? ඔයාට තේරෙන්නේ නැද්ද? අන්න ඒ වගේ අදහසකින් තමයි ආ දුක් වුණේ. හැබැයි යේසුස් වහන්සේ තුන්වෙනි වතාවේ ඇහුවේ යාගෙන් නොදන්න නිසා නෙමෙයි. නොදන්න නිසා නෙමෙයි. යේසුස් වහන්සේ තුන්වෙනි වතාවටත් ඇහුවේ ඒ කරන්න නැත්නම් සීමොන්ට කරන්න දෙන මිෂන් එකේ පිළිවෙලක් පෙන්වන්න පිණිස. ඉස්සලා කිව්වා බැටළු පැටියන්ව පෝෂණය කරන්න. දෙවනි වතාවට කිව්වා ඒ අයව රැක බලා ගන්න. මොකද ඒ අයව ගිල ගන්න වෘක්‍ය වෙනවා. රැක බලා ගන්න. ඊට තුන්වෙනි වතාවට තාපව වහලා ඕ ස්වාමී මම ඔයාට ආදරේ කියලා කිව්වහම යේසුස් වහන්සේ උට කතා කොට කිව්වා මගේ බැටළුවන් පෝෂණය කරන. ඒ කියන්නේ වර්ධනය, feed my sheep. මුල් වතාවේ කිව්වේ feed my lambs. අන්තිම වතාවේ කියනවා feed my sheep. හරි. මේ කතා කරලා කියන්නේ සේවය ගැන. මේක තමයි සේවය. හරි. ඔයා යේසුස් වහන්සේට ආදරේ නම් ඒ දේ කරන්න. මම ඒක ගන්නම් පොඩක් අනිත් පැත්තට. ඔයාගේ සේවය ඔයා යම් කිසි දෙයක් කරනවා නම් සේවයක් හැටියට. ඒකේ මූලික සේවය තමයි ඔයා හැදෙන එක. නැත්නම් ඔයාගේ ජීවිතය හදාගන්න එක. මොකද ඔයාගේ ජීවිතය හදාගන්න නැතුව ඔයාට අනිත්‍යයට සේවය කරන්න බෑ. ඒ කියන්නේ ඔයා තුල ඔයා හරි ගමනක් යන්නේ නැතුව ඔයා නිවැරදි මාර්ගයේ යන්නේ නැතුව අනිත්‍යයට නිවැරදි මාර්ගය යන්න උගන්වන්න බෑනේ ඔයාට. කකුලුව වෙන්න බෑනේ ඔයාට නේද? ඒක නිසා ඔයා හරි මාර්ගේ යන්න ඕනේ. ඔයා මේ ජර්නි එකේ ඉන්න ඕනේ. ඒතර ඔයා මේ ජර්නි එකේ ඉන්න ගමන් ඔයා අනිත්‍යයට කතා කරලා කියන්න ඕනේ. ඔයාට තනියම මේ ජර්නි එකේ යන්න බෑ. අන්න ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඔයා තුල ඔයා යේසුස් වහන්සේට ආදරේ නම් ඒ ආදරේ ප්‍රතිඵලය තමයි සේවය. ඔයා යේසුස් වහන්සේත් එක්ක කොච්චර ආදරේද? ඔයාට යේසුස් වහන්සේ ගැන කොච්චර අර අපේ භාෂාවෙන් සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියන වගේ පිස්සු හැදිලා වගේ ආදරේද? ඔයා ආදරෙන් යේසුස් වහන්සේ කෙරෙහි තියෙන ආදරෙන් පිස්සු වැටිලාද ඔයා? අන්න එහෙමනම් ඒ ආදරේ ප්‍රතිඵලය තමයි සේවය. අනේකයි යේසුස් වහන්සේ වගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ ආදරේ ප්‍රතිඵලය. කොච්චර උන්වහන්සේට ආදරේද? ඒ ආදරේ ප්‍රතිඵලය අන් අයට සේවය කරන එක. මොකද යේසුස් වහන්සේ කියන්නේ මගේ බැටළුවෝ
පෝෂණය කරන්න. මොකද ඔයා දෙවියන් වහන්සේට ආදරේ නම් ඒ දෙවියන් වහන්සේගේ බැටළුව. යේසුස් වහන්සේගේ බැටළුව. ඔයා යේසුස් වහන්සේට ආදරේ නම් ඒ යේසුස් වහන්සේගේ බැටළුව. ඔයාගේ බැටළුව නෑ. ඔයාට ෆාම් එකක් දාගන්න එපා. ඔයාට කොටුවක් හදාගන්න එපා. ඔයාට රැලක් හදාගන්න එපා. මොකද ඉන්නේ එක රැලයි. ඉන්නේ එක එඬේරයි. ඒක යෝහන් 10 පැහැදිලිව යේසුස් වහන්සේ කියනවා. ඉන්නේ එක එඬේරයි, එක රැලයි. ඔයාට රැලවල් හදාගන්න යන්න එපා. ඔයා යේසුස් වහන්සේට ආදරේ නම් ඔයාට රැලවල් ඔයා හදාගන්නේ නැහැ. මම යේසුස් වහන්සේට ආදරේ නම් මම කරන්නේ යේසුස් වහන්සේගේ රැළ පෝෂණය කරනවා. මොකද ඒක යේසුස් වහන්සේගේ රැළ නිසා. මට අයිති නෑ. ඒ නිසා ඔයා අධෛර්ය වෙලා පේතෘස් වගේ කලකිරිලා ඔයා කරපු වැරද්දක් නිසා දැන් පේතෘස් ගතින් වෙච්ච වැරද්දක් ඒක. තුන් පාරක් යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ඔයා හිතන්න පේතෘස්ට මොන වගේ මානසිකත්වයක් එන්නද? යේසුස් වහන්සේ කියලා පැය ගාණක් ගියේ නැහනේ. යේසුස් වහන්සේ කිව්වනේ නුඹ මාව දන්නේ නැහැ කියලා කියනවා කියලා තුන් වතාවක්. එහෙම කියලා පැය ගාණක් යන්න කලින් පේතෘස් ගතියක සිදු වුණානේ. සිදු වුණේ මොකද්ද? මේ වෙන සිදුවීමක් නෙමෙයිනේ. මේ එයා එච්චර ආදරය කරන එයාගේ ස්වාමින් වහන්සේව දන්නේ නැහැ, අඳුනන්නේ නැහැ කියලා කිව්වා. ඒක මහා පාවාදීමක් ඒ වෙලාවේ. පේතෘස් කොච්චර කලකිරලා ඉන්නේ නැද්ද ඒ වෙලාවේ. නැවත ඇවිල්ලා යේසුස් කතා කරත් දේවල් කරත් එයාගේ හිත ඇතුලේ ඒක වැඩ කරන්නේ නැති. ඒක මම දන්නවා පේතෘස් තුල යේසුස් වහන්සේ කෙරෙහි ආදරය තව ගොඩාක් වැඩි වෙන්න ඇති. ඒකයි යේසුස් වහන්සේ ඇහුවේ. සීමෝන් උඹට ආදරේද? සීමෝන් උඹට ආදරේද? ත්‍රිකුව ඔව් ස්වාමීනි. තුන්වෙනි වතාව ඇහුවම දුක් වුණේ ඒකයි. පේතෘස් තුන්වෙනි වතාවේ පේතෘස්ගෙන් ඇහුවාම පේතෘස් දුක් වුණේ එයා දන්නවා එයා කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ තිබුණා. හැබැයි ඒක දැන් වැඩි වෙලා. ඒතකොට පේතෘස්ගෙන් ඇහුවාම තුන්වෙනි වතාවේ පේතෘස් මතක් වෙන්නේ නැති අර සිදුවීම. මොකද එදත් කිව්වනේ මං ඔයා වෙනුවෙන් මැරෙන්න හරි ලෑස්තියි කියලා. හැබැයි යා පාවලා දුන්නානේ. ඉතින් ඒක මතක් වෙන්නේ ඒක සිහි වෙන්නේ නැති. ඒක තමයි දුක් වෙන්නේ නැත්තේ. හැබැයි යේසුස් වහන්සේ කරේ ඒක නෙමෙයි. යේසුස් වහන්සේ කරේ පේතෘස්ට කතා කරලා කියනවා ඔයා මට ආදරේ නම් ඒ ආදරේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. සීමා. ඒ ආදරේ ප්‍රතිඵලය තමයි මගේ බැටළුව. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ බැටළුව. නුඹේ බැටළුව නෙමෙයි. මගේ බැටළුවන්ව පෝෂණය කරන්න. මගේ බැටළුවන්ව රැක බලා ගන්න. මගේ බැටළුවන්ව පෝෂණය කරන්න. Feed my lamb. Tend my sheep. Feed my sheep. ඒක තමයි සේවය. ඒ සේවය යේසුස් වහන්සේට තියෙන ආදරයේ ප්‍රතිඵලයක්. ඔයා ධර්මිෂ්ඨකම තුල යනකොට ඔයා තුල ධර්මිෂ්ඨකම සම්පූර්ණ වෙනකොට ඔයා තුල සුද්ධකම සම්පූර්ණ වෙනකොට යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති වෙනකොට ඔයාට පීඩාව එනවා, ප්‍රශ්න එනවා, ගැටලු එනවා. ඒක අනිවාර්යයි. ඒ එන වෙලාවේදී ඒ ගැන කෙඳිරි ගන්න එපා. ඒකෙන් අධෛර්ය වෙන්න එපා. යේසුස් වහන්සේ කිව්වේ ප්‍රීති වෙන්න, ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින්නෝ ආශිර්වාද ලද්දෝ කියලා කිව්වා. ප්‍රීති වෙන්න කියලා කිව්වා. ප්‍රීති ප්‍රමෝද වෙන්න කියලා කිව්වා. අතිශයින් ප්‍රීති වෙන්න කියලා කිව්වා. ඒ අයට ස්වර්ගයේ විපාකයේ බොහෝයි කියලා කිව්වා. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින අය. එනිසා අනිත් අය වාට කරන පීඩාව ගැන අධෛර්ය වෙන්න එපා. ඔයාගේ ફોකස් එක තියෙන්න ඕනේ. ඔයාගේ අවධානය තියෙන්න ඕනේ මිනිස්සයා කෙරෙහි නෙමෙයි. ඔයාගේ අවධානය තියෙන්න ඕනේ යේසුස් වහන්සේ කෙරෙහි. ඒ වගේ එඬේරා. ඔයා යාට ආදරය කරනකොට ඔයාගේ මුළු සිතෙන්, මුළු බුද්ධියෙන්, මුළු ශක්තියෙන් ඔයා ආදරය කරනකොට
ඔයා තුල උන්වහන්සේගේ ස්වરૂපය ඇති වෙනකොට දෙවියන් වහන්සේගේ ආදරය ඔයා තුල එනකොට ඔයාට දැනෙන්න යනවා යේසුස් වහන්සේ කොච්චර උන්වහන්සේගේ බැටළුවන්ට ආදරේද කියලා. ඒ අය යේසුස් වහන්සේට පීඩා කරත්, ඒ අය ඔයාට පීඩා කරත්, යේසුස් වහන්සේ ඒ අයට කොච්චර ආදරේද කියලා දැනගන්න යනවා. අන්න ඒ නිසා ඔයා ඒ අයට යහපත කරනවා. අන්න ඒ නිසා ඔයා ඒ අය ගැන යහපත හිතනවා. අන්න ඒ නිසා ඔයා ඒ අය ගැන යහපත බලාපොරොත්තු වෙනවා. ඒකයි කිව්වේ පෝෂණය කරන්න. පැටියන්ව පෝෂණය කරන්න. වර්ධනය වෙච්ච අයව රැක බලා ගන්න. දිගටම පෝෂණය කරන්න. ගොඩනගන්න. ඒ මොකද ඒ අය මගේ බැටළුවෝ කියලා යේසුස් වහන්සේ කියනවා. ඒ අය පීඩා කරයි ඔයාට. ඔයාට අපහාස කරයි. ඔයා ගැන දොස් කියයි. ඔයා ගැන තැන් තැන්වල ගිහිල්ලා වැරදි කතා කරයි. ඔයා ගැන කවදාවත් යහපත කතා කරන එකක් නෑ. හැබැයි කමක් නෑ. ඒ වාගේ ෂීප් නෙමෙයි, ඒ වාගේ බැටළුව නෙමෙයි. ඒ යේසුස් වහන්සේගේ බැටළුව. ඒ නිසා පෝෂණය කරන්න. දෙවියන් වහන්සේ කියනවා නම් ඒ දේ එයා උදෙසා කරන්න. මොකද ඔයා ඒ දේ කරන්නේ ඒ අය වෙනුවෙන් නෙමෙයි, දෙවියන් වහන්සේ උදෙසායි. යේසුස් වහන්සේ නිසායි. හැබැයි ඒක යේසුස් වහන්සේගේ ආදරය ඔයා තුල තියෙන නිසා ඔයා ඒක ආදරයෙන් කරනවා. ඒක තමයි අගාපේ කියලා කියන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. මේ ධර්මිෂ්ඨකම තුල යන ගමනේදී ධර්මිෂ්ඨකම අප තුල සම්පූර්ණ වෙන ගමනේ අපි යන අතරතුර අපි තුල යටහත්කම ඇතුව ඒ ධර්මිෂ්ඨකමක් අපි තුල ඇති වෙනවා කියලා අපි තුල අහංකාර මානසිකත්වයක් ඇති වෙනවා නම් ඒක ධර්මිෂ්ඨකම වෙන්න යන්නේ නැහැ. ඒක වෙන්න හරි ලේසි. ආත්මික අහංකාරකම අද සභාව ඇතුලේ ගොඩක් තියෙනවා. ආත්මික අහංකාරකම ගොඩක් තියෙනවා සභාව ඇතුලේ. මං සුද්ධයි, අරයා සුදුසු නැහැ, එයා සුද්ධ නැහැ, ඒ නිසා එයා සුදුසු නැහැ, එයා මෙහෙමයි කියලා කතා කරනවා. මං කවුද අනිත් අය විනිශ්චය කරන්න? ඔයා කවුද අනිත් අයව විනිශ්චය කරන්න? ඔයා කොහොමද දන්නේ යාගේ හිත ඇතුලේ තියෙන දේ? ඔයා කොහොමද දන්නේ එයා හරි ස්ථානයට ඇවිල්ලා, නිසි ස්ථානයට ඇවිල්ලා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනුවක් කරනවද කියලා ඔයා කොහොමද දන්නේ? ඔයා දන්නේ නැහැ. ඒ නිසා දැක්මෙන් විනිශ්චය කරන්න එපා. දෙවියන් වහන්සේ කියන දේ කරන්න. ඒ නිසා යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට ආදරේ. ඒ අය අකීකරු වුණොත් දෙවියන් වහන්සේ එයා ගැන බලාගනි. යේසුස් වහන්සේ විනිශ්චය දවසේදී එයා බලාගනි. මොකද යේසුස් වහන්සේ කියනවානේ මට ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. ඒතර කියනවා ඒ දවසේදී බොහෝ දෙනෙක් ඇවිත් ස්වාමීනි මම ඔබ වහන්සේගේ නාමයෙන් ආරාධනා කරා, හාස්කම් කරා, යක්කු වෙලෙව්වා, නගත වාක්‍ය කිව්වා. උන්වහන්සේ කියනවා මම කවදාවත් ඔබ අඳුරගෙන හිටියේ නැහැ. ආකට ඵලයක්. එහෙම කියන්න අයිතිය තියෙන යේසුස් වහන්සේට. මොකද උන්වහන්සේ තමයි එකම එඬේලා. එකම එඬේලා. එනිසා ඔයාට කියන්නේ එක දෙයයි. යේසුස් වහන්සේගේ බැටළුවට ආදරය කරන්න. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ මම නුඹලාට ආදරය කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ආදරය කරන්න. ඒකයි ආඥාව. යේසුස් වහන්සේ ආදරය කරන විදිහව දැනගන්න යන්නේ යේසුස් වහන්සේගේ ආදරය ඔයා තුල ගලාගෙන එනකොට. එතකොට ඔයා දැනගන්නවා ඔයාට කොහොමද යේසුස් වහන්සේ ආදරය කරේ සහ අනිත් අයට කොහොමද යේසුස් වහන්සේ ආදරය කරන්නේ කියලා. ආමෙන්. උන්වහන්සේ අපිට කතා කරලා කියන්නේ සේවය උන්වහන්සේට තියෙන ආදරයේ ප්‍රතිඵලයක්.
නැතුව අපි හදාගත්ත දෙයක් නෙමෙයි. ගොඩනගාගත්ත දෙයක් නෙමෙයි. සේවය ගොඩනගන්න එපා ඔයා. ගොඩනගන්න යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ කාර්යය ඔයා කරන්න යන්න එපා. මොකද උන්වහන්සේ කිව්වනේ මම මගේ සභාව ගොඩනගනවා. ගොඩනගන්න උන්වහන්සේ. ගොඩාක් අය අද සේවයන් ගොඩනගන්න යනවා. පව්. යේසුස් වහන්සේගේ දේ කරන්න. සභාව ගොඩනගන්නේ යේසුස් වහන්සේ. ඔයාට තියෙන්නේ උන්වහන්සේ කියන දේ කරන්න. මොකද බැටළුව අයිති ඔයාට නෙමෙයි යේසුස් වහන්සේට. ඔයාට අයිතියක් නැහැ ඒගොල්ලන්ට නීති දාන්න. නීති දාන්න කියන්නේ අරව කරන්න මේවා කරන්න. ඒක මේකේ දීලා තියෙන දේ අර. මේකේ ලියා තියෙන දේ අර. මේකේ ලියලා තියෙන දේ වලට අනුව මිස ඔයාට එක එක නීති දාන්න බෑ. ඔයාට සාප කරන්න බෑ. කෙනෙක් වාගේ චර්ච් එකෙන් ගියා කියලා වාගේ රැල්ලෙන් ගියා කියලා සාප කරන්න ඔයාට අයිතියක් නැහැ. අපිට කියලා තියෙන්නේ ආදරය කරන්න. ආශිර්වාද කරන්න. සාප කරන්න නෙමෙයි. වෛර කරන්න නෙමෙයි ආදරය කරන්න. සාප කරන්න නෙමෙයි ආශිර්වාද කරන්න. ඒක තමයි යේසුස් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන දේ. ආමෙන්. මගේ සහෝදරය සහෝදරිය. මම අද ඔබට කියන මේ පණිවිඩේ සාරාංශය ගත්තොත් මම ඔබට කියන්නේ මෙන්න මේකයි. ඔබ අධෛර්ය වෙලා ඉන්නවනම් තනි වෙලා ඉන්නවනම් ඔයාගේ මුළු ආදරය යේසුස් වහන්සේට දෙන්න. පිස්සු වැටිලා වගේ උන්වහන්සේට ආදරය කරන්න. අන්න එතකොට යේසුස් වහන්සේගේ ආදරය ඔයා තුල පිරෙන්න යනවා. අන්න එතකොට පේතෘස්ට යේසුස් වහන්සේ කිව්වා වගේ ඔයාට කියන්නේ මගේ බැටළුවන් පෝෂණය කරන්න. මගේ බැටළුවන් රැක බලා ගන්න. මගේ බැටළුවන් පෝෂණය කරන්න. ඒ මොකද ඒ යේසුස් වහන්සේ ඒ බැටළුවන්ට ආදරේ. ඒ ආදරේ කරා වගේ අපිත් ඒ අයට ආදරේ කරන්න. අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේ අපිට කොන්දේසේ විරහිතව ආදරය කළා ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ වහන්සේට කොච්චර වැරදි කළත් ස්වාමිනී අපි ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලන වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේ අපිට සමාව දීලා ඔබ වහන්සේ ළඟට ලං කරගත්තා ස්වාමිනී. දෙවියන්නි මෙන්න අපි ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා මේ දවසේ ඔබ වහන්සේට මගේ මුළු සිතින් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ආදරය කරමින් මගේ සම්පූර්ණ ආදරය ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආදරය කරා වගේ අන්නාට ආදරය කරන පිණිස ඔබ වහන්සේගේ ආදරය අප තුල ගලා යන්න සලස්වන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී. මේ වචනය අසන සියලු දෙනා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට මම බාර කරනවා. ස්වාමිනී මේ අය අතර සිටින තනි වෙච්ච, අධෛර්ය වෙච්ච, තුවාල වෙච්ච ඒ සියලු දෙනා ඔබ වහන්සේ දකිනවා ස්වාමිනී. දෙවියන්නි සුව කරන්න ඒ අයව. පෝෂණය කරන්න ඒ අයව. ගොඩ නගන්න ඒ අයව. ස්වාමිනී ඔවුන් ඔබ වහන්සේගේ රැළට රැගෙන එන්න ස්වාමිනී. දෙවියන්නි ඔබ වහන්සේගේ අගාපේ ආදරය ස්වාමිනී ඔබ වහන්සේගේ සභාව මත අධික ලෙස වගුරවන්න කියලා අපි ආඥා කරනවා. ස්වාමිනී ඒ ආදරයෙන් අන් අයට ආදරය කරන පිණිස අපි එකිනෙක කෙනා තුළ ඒ ආදරය වගුරවන්න, පුරවන්න, ගලා යන්න සලස්වන්න. ස්වාමිනී දැන් මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අප සියල්ලන් බාර වෙනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.
හොඳයි අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මගේ සහෝදරයා සහෝදරිය අපි හෙට දවසෙත් මේ වගේම කතා බහක් එක්ක ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාට ජේසු පිහිටයි.